ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩ සිටින කියන්නට අවසර වජකීය පඬිත පූජ්‍ය ඇස්වැදෙමේ කමලසීල ස්වාමීන් වහන්සේට පාදාභිවන්දනීය නමස්කාර පූර්වක ආරාධනා කරමි. නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදිතබ්බං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු
සංඝ මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නාචින්තයන්තෝ පුරිසෝ විශේෂ මධ්‍ය ගච්ඡති චින්තිතස්ස පලං පස්ස මොක්ඛන්ති මාර බන්ධනාති සදැහැති පින්වත් මෙහෙණින් වහන්සේලා ප්‍රමුඛ කාරුණික පින්වතුනි අද මෙම විශේෂ ධර්මදේශනාව පවත්වනු ලබන්නේ පැවිදි දිවියට වසර 10ක් පිරෙන පිටියේ ගෙදර ධම්මකේමා මෙහෙණින් වහන්සේගේ එම පැවිදි දිවියේ දස වසර සම්පූර්ණ වීම අරමුණු කරගෙන ඊට සහසම්බන්ධ තවත් අරමුණු පින්කම් ගණනාවක් මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ඇතුළුව සිද්ධ කිරීමේ බලාපොරොත්තු වෙයි. මම හිතන්නේ මෙම ධර්මදේශනාව සඳහා ආරාධනා කරලා තිබුණේ ලොකු ස්වාමින් වහන්සේට නේද? අපේ කම්මට්ටහනාචාර්ය වලල්ගොඩ චන්දරතන නායක ස්වාමීන් වහන්සේ අසනීපයෙන් පසු වෙන නිසා ඒ සඳහා මට ආරාධනා කරන්නට යෙදුණා. ඒ අනුව තමයි මේ ස්ථානයට මේ දේශනාව සඳහා අද වැඩම කරන්න යෙදුණේ. ආරාමේ පටන් ගන්න කොච්චර විතර කාලද? අවුරුදු 5යි. ඔව්. ආරාමයට මම වැඩම කළ පළවෙනි අවස්ථාව මේක. ඉතින් සන්තෝෂ වෙනවා. ඊටාම කෙටි කාලයක් තුල තෙමහල් ගොඩනැගිල්ලක ධර්මශාලා පහසුකම් ආවාසික පහසුකම් ඇතුළු මේ සියලුම මූලික පහසුකම් සකස් කරගෙන මෙහෙණි ආරාමයක් හැටියට මේ ස්ථානය ස්ථාපිත වෙලා තියෙනවා. භාවනා වැඩසටහන් ආදියත් පවත්වමින් ලෝකවාසී සත්වයාට මේ දහම්මග එලිපෙහෙලි කරන්නට කටයුතු කරන ආයතනයක් හැටියට මේ ස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපි වැඩසටහන් පවත්වන ස්ථානයක් හැටියට
සිද්ධ කරගෙන යන්නේ. ඒ පිළිබඳව අපි අපේ ප්‍රසාදය පළමු කොට පළ කරනවා. විශේෂයෙන් මේ පින්කමේ ප්‍රධාන පසුබිම වෙන්නේ අපේ ධම්මකේමා මෙහෙණින් වහන්සේගේ පැවිදි භාවයට පත් වෙලා දස වර්ෂයක් පූර්ණ වීම. පින්තුනි, පැවිදි භාවයට පත් වෙනවා කියන දේ ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. කෙනෙකුට තීරණය ලබා ගන්නවා කියන එක එතනින් එහාට මුළු ජීවිතේම මිය යනකම්ම අපවත් වෙනකම්ම පැවිදි භික්ෂුවක් භික්ෂුණියක් හැටියට කටයුතු කරන්නට තීරණය කරනවා කියන එකත්, ඒ වගේම මේ තීරණය කරපු කෙනෙක් ඒක පවත්වාගෙන යන එකත් ඊටාම දුෂ්කර අපහසු කාරණාවක් හැටියට තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒකට හේතුව තමයි කිසියම් ඉලක්කයක් සපුරා ගැනීමේ අරමුණෙන් තමයි අපි පැවිදි භාවයට පත් වෙන්නේ. පැවිදි දිවියට පත් වෙනකොට පැවිද්ද ඉල්ලන අවස්ථාවෙම පැවිදි වෙන්නේ කුමක් අරමුණු කරගෙනද කියලා අපිට කියන්න තියෙනවා. එහෙම කියලා තමයි අපි පැවිද්ද ගුරු ස්වාමින් වහන්සේලාගෙන් ආයාචනා කරා. ඉල්ලන්න. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මං බන්තේ අනුකම්පං උපාදාය කියලා ඒ ඉල්ලන වාක්‍යයේ සරල තේරුම තමයි සසර දුකෙන් අත මිදීම සඳහා නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා මට මේ පැවිදි භාවය ලබා දෙන්න කියන ඉල්ලීම. ඒතර පැවිදි දිවියට පත් වෙන භික්ෂුවක් භික්ෂුණියක් කළ යුතු පළවෙනි ජීවිතේ ප්‍රධානම කටයුත්ත අංගය තමයි දුකෙන් මිදීම සඳහා නිවන් දැකීම සඳහා අවශ්‍ය කරන පාරමී ධර්ම ගුණ ධර්මයන් ඒ කියන ඒ සඳහා අවශ්‍ය කරන අභ්‍යාසයන් ප්‍රගුණ කිරීම. පැවිදි දෙවියක අපි නිවන් දැකීම වෙනුවෙන් පුරුදු කළ යුතු ධර්ම ගොඩාරියක් තියෙනවා. ඒ දේවල් ගිහි ජීවිතයේ ඉඳලා නිවන් දැකීම සඳහා ඔබ අනිවාර්යෙන් පිනතුනි පුරුදු කරන්න ඕන වෙනවා. ඔබටයි අපටයි තියෙන ගමන් මාර්ගයේ කිසිම වෙනසක් නැහැ. ඒ එකම ගමන් මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය තමයි. වෙනස අපට ඉක්මනට ගිය හැකි. අපට බැවිද්දෙක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සපත්ත බාරෝ පියාපත් බර විතරක් තියාගෙන අහස යන කුරුල්ලෙක් වාගේ ඊටාම අවම සම්බන්ධතා අවම බැඳීම් ප්‍රමාණයක් තියෙන නිසා අපිට මේ නිවන් මාර්ගට අදාළ කරන දේවල් හිතන්න කල්පනා කරන්න ඒවා පිළිබඳව අභ්‍යාස කරන්න ලොකු මානසික නිදහසක් තියෙනවා. මානසික ඉඩකඩක් අපට තියෙනවා. හැබැයි පින්නතුන්න ගත්තාම මේක ටිකක් අමාරු ගමනක්. යා හැකි නමුත් කිසියම් අමාරු ගමනක් ඇටියට තමයි සඳහන් කරන්නේ. අර මොනරා පිල්බර සහිතව අහස පියාසර කරනවා වගේ. ඌට ගොඩාක් පිල් තියෙන නිසා ගොඩක් ඉහළින් පියාඹන්නත් වේගෙන් පියාඹන්නත් පුළුවන් කමක් නැහැ. ඒ වගේ පින්නතුන්ටත් ගොඩක් වැඩ තියෙනවා නේද? ගොඩක් වැඩ තියෙන හින්දා තමයි අද මේ ටිකක් කට්ටිය අවිල්ලා ඇත්තේ. නේද? නැත්නම් මේ ගමේ අර හරිය ඉඳලා මේ හරියට එනකොටම මීට වඩා
සෙනග ඉන්න ගමක් වාගේ හිතෙනවා. ටිකක් වාගේ ඇත්තේ දැන් වැඩ ගොඩාක් ගිහි අයට තියෙනවානේ. ඉගෙන ගන්න කටයුතු තියෙනවා. රැකී ආරක්ෂා කටයුතු තියෙනවා. ඊළඟට විවිධ වගකීම් තියෙනවා. අසනීප අයට උපස්ථාන කරන්න තියෙනවා. විවිධ විදිහේ ව්‍යාපාර කටයුතු විවිධ සම්බන්ධතා සමිති සමාගම් නේද මෙහෙම විශාල වැඩ ප්‍රමාණයක් ඇතුලේ නිවන් දැකීමේ කටයුත්ත හරි හැමින් යැවේ නේද නිකන් ගත්තොත් එහෙම අවුරුද්දට දින තියෙනවා 365ක් ඔබ නිවන් දැකීම වෙනුවෙන් වෙන් කරගත් දින තියෙන්නේ 12යි පොයවල් 12 නේද අනිත් දින 352ක්ම 53ක්ම වාගේ වෙන් වෙලා තියෙන්නේ ඔයාලගේ සාමාන්‍ය අනිකුත් කටයුතු වලට ප්‍රමුඛ ස්ථානයක් දීලා. එහෙම කරන්න වෙනවා. නේ? එතකොට ඒ හින්දා දුකෙන් මිදීම නිවන් අවබෝධ කර ගැනීම කියන කාරණාව කෙලෙස් සකස් කර ගැනීම කෙලෙස් නිකලස් භාවයට පත් කර ගැනීම කියන කාරණාව තරමක් අපහසු නැත්තම් සංකීර්ණ දුෂ්කර එකක් හැටියට තමයි ගිහි ජීවිතය සඳහන් වෙන්නේ. එහෙන් බලනකොට මීට වසර 10කට ඉස්සරලා ඒ ගිහි ජීවිතයෙන් පැවිදි භාවයට පත් වෙන්නට ලැබිච්ච අවස්ථාව ඉතාම වාසනාවන්ත අවස්ථාවක්. ඒ වගේම මේ පැවිදි ජීවිතය ආරක්ෂා කරගනිමින් සිල්වත් භාවයේ පවත්වා ගනිමින් ආධ්‍යාත්මික ගුණධර්ම දියුණු කරගනිමින් කටයුතු කරනවා කියන එක තවත් විශේෂ වාසනාවන්ත අවස්ථාවක්. හැම පැවිදි කෙනෙක්ම ජීවිතයේ ප්‍රධානම කාර්යය බවට පත් කරගත යුත්තේ නිවන් දැකීමට අපිට තියෙන වැඩ ටික නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව පින්නතුනි අපි ඊටාම හොඳින් කල්පනා කරලා හිතලා බලපුවාම ඒ සඳහා ඔබ විසින් කළ යුතු කාරණාවන් මහා ගොඩකුත් නේ කීපයයිදී මහා ගොඩක් වැඩ නේ නිවන් දැකීම සඳහා කටයුතු කරන්න වැඩ දෙක තුනයිදී හැබැයි මේ දේවල් හරියට නිවැරදිව අවංකව අනුපිළිවෙලකට සිද්ධ කරොත් තමයි මේ ගමන සාර්ථකත්වයට පත් වෙනවා කියන එක ධර්මයේ පැහැදිලි කරන්නේ. ඒ නිසා මම මේ දේශනාවට කෙටියෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්මය අවබෝධ වෙන්න. නිවන් දැකීම සිද්ධ වෙන්න. දුක දැනෙන්නේ නැති විදිහට ජීවිතේ විඳින්න පුළුවන් මට්ටමට දුකෙන් නිදහස් වෙන්න මොනවද අපි කරන්න ඕනේ? මොනවද අපි කරන්න ඕන දේවල් කියන කාරණාව කෙටියෙන් පැහැදිලි කරන්නයි. වෙනතුනි දුක කියන එක පිළිබඳව ටිකක් හොඳට හිතුවොත් එහෙම දුක කියන ස්වභාවය තනිකරම මානසික වින්දනයක් කියන එක අපට දැනෙනවා. හේතුව හිත නැති අයට දුක් නැති නිසා. අපි මේ ගස්ගල් මේ කොන්ක්‍රීට් මේ පුටු වලට මේ ලෝකෙ සිද්ධ වෙන කිසිම දෙයක් සම්බන්ධයෙන් මොකවත්ම වෙන්නේ නැහැ නේ. මොකවත්ම වෙන්නේ නැහැ. ඇයි ඒ කට්ටියට මේ පිළිබඳව වින්දනයක් ලැබෙන්නේ නැති නිසා. දර අපිට දුක් ලැබෙන්නේ ඒ වින්දනය ආදිය එක්ක. දුක් දැනෙන්නේ හිත තියන අයට විතරයි කියන එකේ තේරුමම දුක කියන එක හිතත් එක්ක සම්බන්ධ ප්‍රශ්නයක් කියන එක. දුක කියන එක හිත සමග සම්බන්ධ වෙච්ච ප්‍රශ්නයක්. ඒක වෙනදුන ටිකක් හිතපුවාම අපිට හිතා ගන්නත් පුළුවන්. මේ ලෝකයේ දුක ඇති වෙන්නේ අපිට තියෙන බඩුවල ස්වභාවයේ හින්දාද
එහෙම නැත්නම් අපි හිතන විදිහ අනුවද කියන එක හිතන්න අපි උදාහරණ කීපයක් අරන් බලමුකෝ. දැන් ඔබට මේ සමාජය තුළ පේනව නේද? ඇතැම් අය ඉන්නවා ඒ කට්ටියට අසනීප තියෙනවා. අසනීපේ නිසා ඊටාම තද දුකකුත් තියෙනවා. නේ? තව කට්ටියක් ඉන්නවා ඒ කට්ටියටත් අර වගේම අසනීප තියෙනවා. අසනීපේ තිබුණට ගොඩාක් හිත ඒ පිළිබඳව දුක් විඳින්නේ නැහැ. එයාලා බෙහෙත් බොනවා විතරයි. සමහරෙක් මානසිකව ගොඩාක් වැටෙනවා. සමහර කෙනෙක් එහෙම නැහැ සාමාන්‍ය කටයුතු ඔක්කොම හොඳට කරගන්න. නේ? ඒතකොට දැන් මේ එකම මට්ටමේදී දෙදෙනෙකුට දෙවිදිහක් වෙන්නේ මොකක්ින්දද? අපි හිතමු මෙහෙම බඩේ අමාරුවක් කියලා. කෙනෙකුට බඩ රිදෙනවා. දැන් බඩ කැක්කුමයි. මෙන්න මේ කැක්කුම සතුටක් හැටියට දැනෙන වෙලාවකුත් තියෙනවනේ. කොයි වගේ වෙලාවක්ද? අපි හිතමු නිකන් ඉස්කෝලේ ගෙදර වැඩ කරලා නැහැ වාගේ දවසක පිරිවෙනේ වැඩ කරලා නැතුව මෙහෙණින් වහන්සේ ඉන්නවා වාගේ දවසක හැදෙන බඩේ කැක්කුම නිකන් දෙයියෝ දුන්නා වාගේ අත්දැකීමක් නේද? වාසනාවට තමයි බඩේ කැක්කුම හැදුනේ කියලා හිතෙන්න පුළුවන්. නේ? රිදෙන ගාන අරකමයි හැබැයි. ඒකට වමන යනවා නම් ඒකට ඔළුවේ කැක්කුම නම් ඒකට කැක්කුමක් රිදීමක් තියෙනවා නම් ඒක අරගානම තියෙනවා. හැබැයි මේ වගේ වෙනත් දෙයක් එක්ක හිතනකොට ඒ කැක්කුමටත් සතුට දැනෙන අය ඉන්නවා. නේ? අපි හිතුව මෙහෙම ඉන්ටර්විව් එකක් වගේ එකක් තියෙන කෙනෙක්ට මේක වුණොත් කොහොම වෙයිද? ඒකට හෙටම යන්න ඕන. ගේ නැත්තම් ආයෙ එකෙන් අපිට කැඳවන්නේ නෑ. යන්න ඕන එකක් හැබැයි දැන් යා ගන්න බෑ. ඇඟ රිදෙනවට වඩා රිදෙනව නෙමෙයි. දැන් මේ දුක කියන එක ලෙඩේට වඩා බලපාලා තියෙන්නේ හිතපු විදිහ කියන එක අනුආපු එක. ලෙඩෙන් තියෙන එක පොඩි අපහසුතාවයක්. නේ? දැන් ඔක හොඳට තේරෙන තැනක් තමයි මොකක් හරි ඔබට අසනීපයක් තියෙනකොට ඉස්සරෝම දැනෙන්නේ අසනීපේ නිසා එන අමාරුව විතරනේ. පොඩ්ඩක් නිකන් මහන්ති වගේ ඔය වගේ පොඩි එකක් දැනෙන. ඒකට ලොකු දුකක් නෑ. අපහසුයක් විතරයි. ඊට පස්සේ යනවා බෙහෙත් ගන්න. බෙහෙත් ගන්න ගියාට පස්සේ මේ අපහසුවේ නම කියනවා. දොස්තරලා අපහසුවේ ලෙඩේ නම කියනවා. එක්ක වකුගඩු දිය වෙලා කියයි. එහෙම නැත්නම් පිළිකාවක් කියලා කියන් එහෙම නමක් කියනවා. නම අනුව දුක වෙනස් වෙනව නේද? අර මේ අසනීප මට්ටමට අනුව තිබ්බේ පොඩි අපහසුයක් විතරයි. කෑම බිව එව්වත් අවුලක් තිබුණේ. යන්න එන්නත් පුළුවන් වුණා. එහෙම නිකන් එහෙම මොකුත් ලොකු අවුලක් තිබුණේ. හැබැයි ඔය ලෙඩේ නම දැනගත්ත ගමන් ඇයි මානසික වැටෙන්නේ හුඟක් අය? එහෙම වෙනව නේද? ඔයාලගේ නෑදෑයන්ට, ඔයාලගේ යාළුවන්ට, හිතවතුන්ට එහෙම වෙලා තියෙනව නේද? නේද? දැන් කොවිඩ් මේ හැදිලා මොන කියලා කිව්වොත් අවුලක් නැහැ නේද? නේ වෛරස් උනා කියලා කිව්වොත් අවුලක් නැහැනේ නේ. හැබැයි නම කොවිඩ් කියලා කිව්වොත් පොඩි අවුලක් තියෙනවා. නේද? එතකොට ලෙඩේද දුක තියෙන්නේ හිතන විදිහේද? හිතන විදිහනේ. නේද? නිකන් හොඳට බැලුවොත් එහෙම මේ අපි හිතුව මේ වගේ සිද්ධියක් අපි හිතුව මේ මෙහෙන් වහන්සේ නමක් හරි උපාසකම්ම කෙනෙක් හරි උපාසක මහත්තයෙක් හරි ක්ලිනික් එකට යන්න බස් හෝල්ට් එකේ ඉන්නවා. රෝහලෙන් බෙහෙත් ගන්න ක්ලිනික් එක තියෙන්නේ අද ඒකට බෙහෙත් ගන්න යන්න පාරේ ඉන්නවා. දැන් බස් එක ආවත් අපි හිතමු විනාඩි 20ක් විතර යනවා රෝහල ළඟට යන්න දැනටත් ටිකක් පරක්කුයි වගේ. ඒත් තාම බස් එක නැහැ. මේ බස් එකේ ප්‍රමාදය ගැන මේ වගේ වමනාවක් තියෙන කෙනෙක්ට තියෙන්නේ සතුටක්ද දුකක්ද? දුකකුයි තරහකුයි නේද? මොනවා කරනවද මන්ද මේ කකී කිය ඩ්‍රයිවර්ට බනිනවා.
පාරවල් හදන හින්දා මේ දවස්වල බ්ලොක් එකනේ රටේ හැමතැනම. එතකොට මේ පාරවල් රැටවත් හදන්න බැයිද කියා අපි හිතනවා. මේ දැන් උවමනාව තියෙන කෙනාට මේ සිදුවීම මහ පුදුමාකාර ප්‍රශ්නයක්. නැත්තම් දුකක්. නේද? අපි හිතමු ඔය බස් හෝල්ට් එකේම ඉන්නවා කියලා තරුණ පෙම්වතුන් යුවලක්. ඒ කට්ටිය අපි හිත මේ ගමේ කට්ටිය ගමේ කවුරුත්වත් ගෙවල් වලින්වත් දන්නේ නැති සම්බන්ධතාවයක් තාම තියෙන්නේ. ඉතින් දෙන්නට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් බස් හෝල්ට් එකේ බස් එකේ එනකන් ඉන්න වෙලාවේ විතරයි. ඒ කට්ටියට බස් එක ප්‍රමාද වීම ගැන මොන වගේ හැඟීමක්ද ඇත්තේ? මාර දුකයිද? තව පරක්කු වේවා කියලා තමයි කියනවා කියලා කියන්නේ. නේ? දැන් බලන්නකෝ දැන් බස් එකේ ප්‍රමාදය කියන සිද්ධිය දෙගොල්ලන්නම එකම සිද්ධියක්. නේද? හැබැයි දෙගොල්ලකට ඒ සිද්ධිය නිසා ඇතිවන හැඟීම දෙකක්. ඕක අපි මෙහෙම හිතමුකෝ දැන් අර පරක්කු වෙලා බයෙන් ඉන්න මේ මාසෙත් බෙහෙත් එතනින් දුන්නේ නැත්නම් රුපියල් 4000ක්වත් යනවා කියලා බඩපපුව දන කෙනෙක්ට ඈත බස් එක එනවා පේනකොට දැනෙන්නේ කොයි වගේ හැඟීමක්ද? දැන් බස් එක එනවා කොහමද වෙලා ගින් හරි යන්න පුළුවන් වගේ එකක් තේරෙනවා දැන්. ඒ එනවා දකින්නකොට ඇති වෙන්නේ මොන වගේ හැඟීමක්ද? සතුටක්. නේද? සතුටක් දැනෙනවා. දැන් අර ජෝඩුවට බස් එක එනවා පේනවා. මේ දෙන්න බත් වෝල්ට් එකට ආව ගමන් මම බත් එක එනවා පේනවා. තරහ යනවනේ මොකක් කරනවද මන්ද මේ ඩ්‍රයිවර්යා කියලා. නේද? දැන් මේ වගේ සිද්ධි 100ක් අරන් හිතලා බලන්න එකම සිදුවීම දෙගොල්ලකට තුන්ගොල්ලකට දෙතුන් විදිහකට දැනෙන්නේ. දෙගොල්ලකට තුන්ගොල්ලකට දෙතුන් විදිහකට දැනෙන්නේ. දැන් අපිට සමහර උපාසකම්මලා කියනවා මේ දරුවෝ අපි හොඳට උගන්වලා ලොකු මහත් කරලා උපාධි කරලා දීලා රට යවුවා ඒ කට්ටිය හොඳට රස්සාවක් කරලා ඉක්මනට අපිව බලා ගන්න එයි කියලා කියන. ඒ කට්ටිය දැන් එහෙ ගිහිල්ලා පදිංචිම වෙලා. දැන් මේ ප්‍රශ්න තියෙන අම්මලා ගොඩාක් ඇතිනේ නේද? අම්මලා තාත්තලා ගොඩාක් ඇතිනේ. මේ අය අතර ඇතැම් උපාසක අම්මලා අපිට කියනවා අපේ පුදුම මේ වාසනාවකට තමයි ඒ කට්ටිය රට ඉන්නේ කියලා. ඒ භාවනා කරන්න එන සමහර උපාසක අම්මලා කියනවා. ඇයි කියලා වම කියනවා නෑ මෙහෙ හිටියානම් නේද? ඒ බබාලත් බලලා ඔය මොනබුරු මිනිබිරියන්ගේ බබාලත් බලා ඉන්නනේ අපිට වෙන්නේ. නේද? ගෙදර වැඩත් කරගෙන ඒ අයගේ වැඩත් කරලා මේ ඒ අයගේ ඉස්කෝලේ යන්නේවටත් ගිහින් පන්ති යන්නේවටත් ගිහිල්ලා එතකොට භාවනාවක්වත් කරගන්න බණක්වත් අහන්න මේ මොකකටවත් අපිට නිදහසක් නැහැ. හරි හිතට සතුටක් දැනෙන නිදහසක් අපිට නැහැ. පුදුම මෙහෙකාරකමක වාගේ අපිට ඉන්න වෙනවනේ කියලා ඔන්න එයා ඒ නැති එක ගැන සතුටු වෙනවා. නැතුවට කමක් නැහැ කියලා වාගේ නේද? තව කෙනෙක් ඕල්ලනවනේ. අපි ඉගැන්නුවා, අපි සල්ලි දුන්නා, අපි ණය වෙලා මෙහෙම යවුවා. ඒත් මුම් බලන්නේ නැහැ කිය. සමහර කෙනෙක්ට ඒ සිද්ධියම දැන් ඒ දෙගොල්ලන්නම දරුවා ළඟ නැතිකම නිසා තියෙන තනිකමත් තමන්ටම තමන්ගේ වැඩ තාමත් කරගන්න වෙලා තියෙන ප්‍රශ්නයක් තියෙනව නේද? හැබැයි හිතන දෙයාකාරයක් අනුව සතුට දුක වෙනස් වෙනවා. නේද? ඒ වගේ මට හම්බෙලා තියෙනවා සමහර දරුවෝ උසස් පෙළ සමත් විශිෂ්ට ලෙස හැබැයි අඬනවා. ඇයි කියලා බලපුවාම එයා හිතුවට වඩා අඩුවෙන් පාස් වෙලා තියෙනවා. මට එක දරුවෙක් හම්බුණා අපේ පන්සල කිට්ටුවම එයා දිස්ත්‍රික්කයේ 3 වෙනියක්. ඔයාලා නම් පාටියක් දානව නේද? දිස්ත්‍රික්කයේ 3 වෙනිය ඉස්කෝලේ හොඳම රිසල්ට් එක. දැන් මේක ඉතාලම සැමරිය යුතු අවස්ථාවක්නේ. එයා අඬනවා. දවස් 2-3ක් අඬනවා. කියලා නෑ දවස් 2-3කින් ඒ ළමයා. හේතුව එයා හොඳට පාඩම් කළාලු. පේපර් ගෙදර ආවට පස්සෙත් ලියලා සර්ලට දීලා බැලුවම එකක්වත් වැරදි තිබෙත් නැල්ලු. ඒ හින්දා එයා කියනවා එයා පළවෙනියා වෙන්න ඕන.
මොකක් හරි වැරදිලාලු තුන්වෙනි වෙලා තියෙන්නේ. දැන් මෙයාට මේ හොඳම එකක් හම්බෙලත් දුක දැනෙනවා. දැන් එහෙම තමයි ඔය කෝටි ගාණක් හම්බෙලත් සතුට දැනෙන්නේ නැහැ කියන්නේ සමහරුන්ට. නේද? ඒ නිසා මේ දුක සැප කියන එක පිනතුනි ඔබ ඉගෙනගත යුතු පළවෙනි එක තමයි ධර්මයට අනුව ඒකට බඩු අදාළ නැහැ කියන එක. අපිට තියෙන බඩු, අපිට තියෙන ලෙඩ, අපිට ඉන්න දේවල්, අපිට තියෙන ප්‍රශ්න මේ එකක්වත් අදාළ නැහැ. ඒකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ හිතන දෙයත් ඔබට ලැබෙන දෙයත් කියන දෙකේ වෙනස්කමක් හටගත්තොත් විතරයි. ඒ කියන්නේ දුක දැනෙන්නේ කොහොමද? එකම එක මානසික කන්ඩිෂන් එකකදී විතරයි. තත්වයකදී විතරයි. ඒ තත්වය තමයි ඔබ බලාපොරොත්තු වෙන දෙයත් ඔබට ලැබුණු දෙයත් අතර වෙනසක් තිබීම. ඔබ බලාපොරොත්තු වුණ දෙයත් ඔබට ලැබුණ දෙයත් අතර වෙනසක් තියෙද්දී හම්බෙලා තියෙන එක පින්නතුනි කොච්චර හොඳ වුණත් වැඩක් නෑ. එතකොට දැනෙන්නේ දුකමයි. දැන් ওই ඡන්දේ දිනපු වෙලාවට සමහර මේ දිනපු අය බනිනවා මිනිසුන්ට. මීට වඩා දෙන්න තිබ්බනේ මට ඡන්දේ කියලා. ඒ කියන්නේ එයා හිතාන ඉඳලා තියෙනවා මෙච්චරක් විතර හම්බෙයි කියලා. එච්චරක් හම්බුන්නේ නැති වුණාම දිනලා තිබ්බත් දුකයි. අර දරුවටත් එහෙම වෙලා තියෙන්නේ. එයා හිතලා තියෙනවා මෙච්චරක් පාස් වෙයි කියලා. එච්චරක් පාස් නොවි හොඳටම පාස් වුණොත් දුකයි. නේද? එතකොට ඒකේ අනිත් පැත්තත් ඒ වගේ. මොකද්ද? හිතපු එකම නම් හම්බෙන්නේ හම්බෙච්ච එක කොච්චර සවුත් වුණත් සතුටුයි. දැන් සමහරුන්ට එපා කියද්දිම අනිත් අය සමහර ඒවා කරගන්නව නේද? එයාට ඒ වෙලාවේදී ගැන සතුටුයි. වීරකමක් කරා වගේ මේ මාර වාසනාවකට හම්බුනේ වාගේම දැනෙනවා ඒ අපි තු වාහනයක් ගන්නවා වගේ එකක්. එහෙම නැත්නම් විවාහ වෙනවා වගේ එකක් කියලා. ඔක්කොමලා කියන ඔය වගේ විදිහකට ඕක හරියන්නේ ගැලපෙන්නේ නැති වෙයි, ප්‍රශ්න වෙයි, දුක් විඳින්න වෙයි ඕවා කියලා. නෑ අර කියනවා නේ ඒ උනාට ආදරෙයිනේ කියලා. දැන් එයා හිතාගත්ත එකක් එක්ක එයාට ඕනමයි. හම්බුණා කියන්නකො. හම්බෙලා තියෙන්නේ හොඳම නැති එකක් වෙන්න පුළුවන්. හම්බෙලා තියෙන්නේ හොඳම නැති එකක් වෙන්න පුළුවන්. හැබැයි සතුටුයි. නේ? ඒ කියන්නේ ඔය නිට්ටඹුවේ පැත්තේ එක පවුලක මහත්තයෙක් මට හමු වුණා. ඒ මහත්තයාට පිස්සු හැදිලා තිබුණා එක ප්‍රශ්නයකට. මාස 6ක් විතර අංගොඩ ප්‍රතිකාර අරගෙනමින් ඉඳලා ටිකක් අඩු වුණාම ඒ පැත්තේ අපේ භාවනා වැඩමුළුවකට ආව මහත්තයෙක් මෙයාව අපි වෙත යොමු කරා ටිකක් එයාට උපදේශනය කරන්න. පිස්සු හැදෙන්න හේතුව ඔයාලට අහපුවම ඔයාලට පිස්සු හැදෙනවා. මොකක්ද දන්නවද හේතුව? එයාට දියවැඩියාව හැදුනේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ. එයාට ඇයි මට දියවැඩියාව හැදුන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ හිතලා තමයි එයාට පිස්සු හැදිලා තියෙන්නේ. මම ටිකක් කතා කරලා බලනකොට එයාගේ අම්මටත් සීනේ තියෙනවා. තාත්තටත් සීනි තියෙනවා. ඔය තවත් ඒ අම්මගේ තාත්තගේ සහෝදරයෙකුට එහෙමත් සීනි තියෙනවා. මෙයාට ඉන්නවා අයියෙකුයි අක්කෙකුයි තව අක්කෙකුයි. ඒ කට්ටියටත් සීනි හැදිලා. දැන් මෙයාත් සීනි බලාපොරොත්තුෙන් තමයි ඉඳලා තියෙන්නේ. ඒ ඉතින් අම්මට හැදිලා අක්කට හැදිලා ඔහොම එයා එකට සූදානම් මනසකින් ඉඳලා තියෙනවා. ඔහොම ඉද්දී එයාට හැදෙන්නේ නැතුව එයාට වඩා අවුරුදු 5ක් විතර බාල මල්ලිට සීනි හැදිලා තියෙනවා. දැන් මිනිහට ප්‍රශ්නයක් නේ. නේද? එයා බැලුවලු ඇයි කියලා. හේතුවකුත් හොයාගන්න නැලු. එක එක හිතෙනවා. නේද? මෙයා කරලා තියෙන වැඩේ තමයි හැම මාසෙකම පඩිගත්ත දවසට පහවදායා සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කරගන්නවා. හැම මාසෙම මේ පොඩි එක්කනට එයාගේ බාල නංගිට හැදුනට පස්සේ දිගටම හැම මාසෙම මෙයා රිපෝට් එකක් ගන්නවා. එයාට සීනි හැදිලාද කියලා බලන්න. හරි?
සීනි නෑ තාම කියලා දැනෙන හැම වෙලාවෙම මිනිහට දුකයි. දැන් මේ ඇත්ත කතාවක්. ඒ රිපෝට් එකත් පොඩි කරලා විසි කරනවා. එහෙනම් දොස්තරලත් එක්ක කරන්න මේ මගේ එකමද කියලා අහනවා. වලි දාගන්න තරම් ඒ කියන්නේ දැන් මෙයාට ඕන මොකද්ද? ඔව් මෙයා මගෙන් අහනවා හාමුදුරනේ දැන් ඔය කොහොම කිව්වා මේ කවුරු හරි කිව්වොත් එහෙම මේ ඔයා අරන් හදාගෙන වෙන්නේ ඇති කියලා වගේ. ඒ වගේ ප්‍රශ්නයක් මට ආවොත් මම මොකද්ද කියන්නේ අහනවා. දැන් ගෙදර ඔක්කොටම තියෙනවා මට නෑ නේද? නේද? ඒ වගේ එක එක ප්‍රශ්න මෙයාට එක එක ඒවා කට්ටියට කියන්න පුළුවන්. එහෙනම් මෙයා සීනි ඕනකමින් ඉන්නේ. දැන් මේ සීනි කියන්නේ වෙනදනි කොයි වගේ ලෙඩක්ද? මාර වරප්‍රසාදයක්ද? නෑ. කණ්ඩ ආසා මේක තමයි කණ්ඩ එපා කියන්නේ කට්ටිය. සීනි හැදුනම අපි හිතමු පැණි රහ කන්න ආසයි, පිටි කෑම කන්න ආසයි නේද? ඒව තමයි එපාම කියන්නේ. දැන් ඒතකොට මෙයාට ආසම කෑම වර්ග කන්න බැරි වෙනවා. ඒක මහ වදයක්. ඒක ටිකක් මේ හිතට හොඳ නැති අත්දැකීමක් නේ. ඊළඟට ඇස් පේනනවා අඩු වෙනවා ඉක්මනින්. වකුගඩු ඉක්මනින් නරක් වෙනවා. තුවාල හැදුනම හොඳ වෙන්නේ නැහැ. තුවාල හැදුනම හොඳ වෙන්නේ නැහැ. මොලේ ශෛල මැරෙනවා. මොලේ ශෛල මේ සීනියොත් එක්ක මිය යනවා. එතකොට ඇඟිලි කපන්න වෙනවා, අත්ක පය කපන්න වෙනවා. මෙහෙම මහ පුදුමාකාර අපහසු. හිටපු ගමන් කලන්ත දානවා, හිටපු ගමන් දාඩිය දානවා. ඒක හරි අමාරුයි බැලන්ස් කරන්න. නේ? එතකොට ඉතින් එහෙම එකක් නැති එකද හොඳ තියෙන එකද? නැති එකනේ හොඳ. නේද? හැබැයි අරයට හොඳ තියෙන එක. ඔයාලා හිතන්නකො නිකන් බැරි වෙලා හරි. මෙයා ඔය ගන්න රිපෝට් එකක තිබ්බනම් එහෙම එයාටත් මේ සීනි මේ හැදිලා කියලා ප්‍රතිඵලයක්. ඔයාලා හිතන්න එයා මොනවාගේ සතුටු වෙයිද? එයා Facebook එහෙම පාවිච්චි කරන අංකල් කෙනෙක් නම් ඉස්සරෝම කරන්නේ ඔක Facebook දානවා මටත් දැන් තීනි තියෙනෝ කියලා වගේ. අර යුරේකා කියාගෙන ගියා වගේ සතුටට. ඇයි? මෙයාට ඕන කලේ සීනි. ඒක තිබ්බම එයාට මුලින්ම දැනෙන්නේ සතුට. නේ? ඔය වාගේ අනන්තවත් ජීවිතේ ඔයාලට හම්බෙච්ච එක හොඳ නෑ. හැබැයි ඒ හිතපු එක වෙච්ච හින්දා සතුට දැනෙච්චක් තියෙනවා. හම්බෙච්ච එක හොඳයි. හැබැයි ඒ හිතපු එක නෙමෙයි හින්දා වැඩක් නෑ වාගේ තේරිච්ච අතෑරලා දාපු දුක් වෙච්ච ඒවත් ගොඩාරියක් ජීවිතේ තියෙනවා. ඒ නිසා ඔය දුකත් ඇත්ත තත්වයක් නෙමෙයි ඔයාලට ඇති වෙලා තියෙන සැපත් ඇත්ත තත්වයක් නෙමෙයි දෙකම හිතපු විදිහට සාපේක්ෂව ඒ වෙලාවේ හැදිච්ච නිර්මාණය. නේද? ඉතින් මේ හින්දා කොච්චර බඩු වෙනස් කරත් ඔයාලට දුක් නැතිකම හදාගන්න බෑ. ඔය තියෙන මේ ඇඳ වෙනුවට වෙන ඇඳක් ගෙනල්ලා ඔය මෙට්ටේ වෙනුවට ඔයිට වඩා ලේයර් වැඩි මෙට්ටයක් ගෙනල්ලා ඔය කාමරේ වෙනුවට වෙන හොඳ කාමරයක් හදාගෙන ඔය තියෙන ෆෑන් එක වෙනුවට AC එකක් හයි කරගත්තත් සීතල වැඩි කියලා හරි දුක හිතෙනවා. මොකක් හරි එකක් එනවා. නේ මොනවා කළත් ඒකනේ අපිට තියෙන්නේ මොකක් හරි අවුලක්. නේද? ඒ නිසා මතක තියාගන්න ඉගෙන ගන්න ඕනේ බඩු වෙනස් කරන්න නෙමෙයි. මොකක්ද ඉගෙන ගන්න ඕනේ? මේ තියෙන බඩුත් එක්ක දුක හිතෙන්නේ නැතිවට හිතන්න ක්‍රමයක් තාක්ෂණයක් තියෙනවා නම් ඒක තමයි ඉගෙන ගන්න ඕනේ. ඒක ඉගෙන ගත්තොත් එහෙම මොනවද වෙන්නේ? මොන ප්‍රශ්න දෙන්නේ? මොනවද නැති වෙන්නේ? මොනවද කැඩෙන්නේ බින්දෙන්නේ? මේ කිසිම එකක් ඔයාලට ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාලට සතුටින් හිටියයි. ඒතර බුදුදහමේ උගන්වන්නේ අන්න ඒක කරගන්නේ කොහොමද ඉක්මනින් කියන එකට ක්‍රම. ඉතින් බෞද්ධ වෙලා වැඩක් නැහැ පින්නතුනේ නිකන් චාරිත්‍ර වාරිත්‍ර විතරක් කර ඉඳනනම් ගිහියෝ පැවිදි. නිකන් වත්පිළිවෙත් චාරිත්‍ර වාරිත්‍ර පින්කම් මේවා විතරක් නම් කරමින් ඉන්නේ ඒ බෞද්ධකම නිකන් පොරවගත්ත එකක්. ඒකෙන් මොකුත් Tamanට ප්‍රතිලාභ නැහැ.
අනුන් හිතා ගන්නවා අපි මාර බෞද්ධ වෙන්නේ නැති කියලා. අනිත් අයට හිතෙනවා අපි බෞද්ධ කියලා. මොකද අපි ඒවා කරන වෙලාවට ඒවා කරන හින්දා. පොයට පන්තලේ නේද? හත් දවස් තුන් මාසේ ඒවා දාන දෙන්නේ, මරුණම පාන්තකෝලේ දෙන්නේ. විවිධ අවස්ථාවල පිරිත් කියනවා. ඉතින් ඒවා බලපුවාම බෞද්ධ වාගේ. හැබැයි ඇතුළට බෞද්ධ චින්තනය ගිහිල්ලා නැහැ. නේ? ඒ ඇතුළට බෞද්ධ චින්තනය යන්නත් ඔය කියන හිතන එක වරදින් නැති වෙන්නේ හිතන්න පුළුවන් වෙන්නත් කියන දෙකටම පින්නතනි කරන්න තියෙන්නේ එක වැඩයි. ඉස්සරෝම හොයාගන්න ඇයි මේ අපි බලාපොරොත්තු වෙන දේ වරදින්නේ? ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ බඩුවලද හිතන දේවල් වලද කියලා තමයි හිතා ගන්න. මේ කාලගුණය ගැන දන්නේ නැතුව මෙලෝ දෙයක් දන්නේ නැතුව අද නම් වහින්නේ නැති වෙයි කියලා වැඩක් දාගන්න එක වහින කේකේ වැරද්දක්ද වැඩ දාගත්ත අපේ වැරද්දක්ද? අපි තව පුද්ගලයෙක් හොඳට හඳුනාගන්නේ නැතුව එයා ගැන දන්නේ මේ ඊයේ පෙරේද හම්බුනේ. එයා නම් මට හොඳට උදව් කරයි කියලා හිතාගෙන යත් එක්ක ආශ්‍රය කරන එක එයාගේ චරිත ප්‍රශ්නයක්ද හිතාගත්ත මගේ වරදක්ද? අපි හිතමු මෙහෙම මේ විදිහටම රටට කරන්න හිටපු සෙට් එකක් අපි ඡන්දෙදි පත් කරගෙන මීට වඩා හොඳට කරයි කියලා අපි හිතාගත්ත රැවටිච්ච එක ඒ කට්ටියගේ ප්‍රශ්නයක්ද අපේ ප්‍රශ්නයක්ද? දැන් ඔයාලට ඔය දැනෙන දුක අපිට දැනෙන්නේ. මොකද අපිට හිතුණා ඔය කවුරු කොහොම ආවත් මොනවා කියාගෙන ආවත් මෙහෙම වෙයි වගේ එකක්. මිනිස්සු අපි දැකලා තියෙන ඔක්කොම දේශපාලඥයෝ හැමදාම හොරකම් කරනවා. හැමදාම ඡන්ද කාලේ ලොකු කතා කියලා ඊට පස්සේ පොඩි වැඩ තමයි කරන්නේ. ඒක ඉතින් මේ අවුරුදු 30ට 35ට එහෙමමයි හැමදම වෙලා තියෙන්නේ. ඉතින් මේ සැරෙත් එහෙම වෙයි වගේ කියලා හිතුණා. දැන් එහෙමම වෙනවා අපිට මාර සතුටුයි. ඒ ලොකු දුකක් නෑ. සතුටක් කිය 아무තු සතුටකුත් නෑ. ලොකු දුකක් නෑ. හැබැයි දැන් අර හිතුවනේ නිකන් මේ මැජික් එකක් වගේ කරලා ලංකාව සුරපුරයක් කරලා කිසි ප්‍රශ්නයක් නැති එහෙම කරයි කියලා හිතලා රැවටිච්ච කට්ටියට දැන් මේ සිද්ධ වෙන එක ඇතුලේ දුකයි නේද? එතකොට දුක හිතෙන අත්දැකීම හැදෙන්නේ පින්නතුනි රැවටීම් එක්ක. ඔන්න ඕක හොඳට තේරුම් ගන්නකො. පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඔයාලා හිතන එක වරදින්නේ ඔබ රැවටුණාම. මොකක් හරි කඩෙන් ගන්න භාණ්ඩයක් සම්බන්ධයෙන් හිතපු නැති එකක් වුණා කියලා දුක දැනෙන්නේ ගද්දි රැවටුණාම. නේ? ඔය වගේ ඉන්ෂුරන්ස් කම්පැනියක් එක්ක ගනුදෙනු කරනකොට අපිට ගෙව්වේ නැතුවම අපිට දුක දැනෙන්නේ අපි මුලින් හිතාගත්තුවට රැවටිච්ච කෑලි වලට නේද? අර දරුවා ගන්නකො. එයාට පළවෙනියා නොවිච්ච එකට දුක දැනුනේ එයාට වඩා හොඳට කරපු කට්ටිය හිටපු බව එයා දන්නේ නැතිකමට. එයා හොඳට කළ බව පැත්ත එයාට වඩා හොඳට කරපු කට්ටිය ඉඳලා නේකනේ මේ ප්‍රශ්නේ. එයාට ඒක හිතිලා නැහැ. එතකොට මේ හැමතැනම පින්නතුනි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද දන්නවද? අපි ළඟ තියෙන දත්තවල අපි තේරුම් ගන්න තියෙන දේවල් අපි දන්න දේවල් අපි හිතාගෙන ඉන්න දේවල් අපිට කල්පනා වෙන දේවල් මෙන්න මේ ටිකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ටිකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ නේ? ඒවා වැරදි තාක්කල් අපිට ඒ වාගෙන් හිතෙන ඊළඟට වෙයි කියලා හිතෙන තිද්දියත් වරදිනවා නේද? දැන් ඔය ඇඟ සම්බන්ධයෙන් ඔයාලට එහෙමනේ වෙන්නේ. අපි ඇඟේ තත්ත්වය දන්නේ. ඇඟ වැඩ කරන ක්‍රමය දන්නෙත් නැහැ. ඇඟේ වෙනස් වීම වෙන්නේ මොන හේතුන්ගෙන්ද කියලා හරියට දන්නෙත් නැහැ. අපි කවද මැරෙන්න ඉන්නවද කියලා අපි දන්නෙත් නැහැ. අපේ ඇඟේ කොයි කෑල්ලද ඉක්මනට රවුත් වේගන යන්නේ කියලා අපිට අවබෝධයකුත් නැහැ. ඒ හින්දා අපි හිතාන ඉන්නවා සෑහෙන කාලයක් හොඳට ඉඳී කියලා. කිසිම අප්සෙට් එකක් නැතුව සෑහෙන කාලයක් හොඳටම මේක හොඳ ශක්තියට තියෙයි කියලා හිතන්නේ. දැන් අවුරුදු 80 කෙනත් හිතන්නේ එහෙම. අවුරුදු 80 කෙනත් හිතන්නේ මට මොකුත් වෙන එකක් නැහැ කියලා. තව හොඳට කාලයක් තව ටික කාලයක් හරි තියෙයි කියලා. නේ? ඒ මොකක්ින්දද? සිරුර පිළිබඳව අපි හදාරලා තියෙන එකේ අඩුපාඩු සහිත බව නිසා. නේද? අපි කය ගැන දන්නේ කවුරු හරි කියපුවා. දොස්තරලා කියපුවා, ටීවී එකෙන් කියපුවා නේද? එක අය කියනවනේ. ඒ කට්ටියගේ වැඩ කර ගැනීමට අපිව අගය කරන්න එහෙම එක කියනවනේ. ඔයා නම් මාර සනීපෙන් ඉන්නව නේද කියනවා. නේද?
එතකොට මෙන්න මේ පිටින් එකතු කරගත් තොරතුරු නිසා තමයි අපිට වැරදි තොරතුරු එකතු වෙලා තියෙන්නේ. හිතන්නකෝ බඩු සම්බන්ධයෙන් වෙළඳ දැන්වීම් වල තියෙන්නේ ඇත්තද? වෙළඳ දැන්වීම් වලින්නේ අපි බඩු ගැන තොරතුරු හොයාගන්නේ. කොයි පිජ් වර්ගයද හොඳ? හරි. කොයි වර්ගයේ කිරි පිටිද හොඳ? කොයි වර්ගයේ දත් බෙහෙත්ද හොඳ? කොයි වර්ගයේ සබන්ද හොඳ කියලා ඔයාලා තීරණය කළේ මොකෙන්ද පිනතුනේ? ඔය හම්බෙච්ච තොරතුරු වලින්නේ. කවුද ඒව ගැන ඒ වාර්තාව කියන්නේ? මේක හොඳම සබන් කෑල්ල. හරි. මේක හොඳම දත් බෙහෙත් එක. මේක තමයි එක කියන්නේත් කවුද? හදපු කට්ටියමයි. ඒක කියන්නේ මේ කට්ටිය ගොඩක් දත් බෙහෙත් ගොඩකින් දත් මැදලා හොඳටම මැදෙන්නේ මේකෙන් කියලා ස්වාධීන කෙනෙක් කියනව නෙමෙයි. හදපු කට්ටියම අපිට කියනවා සුදෝවන් දත් දෙපලක් තඳා මදින්න මේකෙන් කියලා. නේ? ඒ තොරතුරු එයාලා අපිට කියන්නේ රවට්ටන්නමයි. ඇයි? එහෙම වුණොත් අපි ගන්නෙ. එයාලගේ එකම ඉලක්කය ප්‍රධාන ඉලක්කය මොකද්ද? එයාලගේ බඩු අපිට ගන්න හිතවන එකනේ. එතකොට එයාලා ඇත්ත හංගනවා. එයාලා කියන්නේ නෑ මාස 6න් විතර කැඩෙනවා කියලා. එයාලා කියන්නේ මාස 6ක් වොරන්ටි දෙනවා කියලා. එතකොට අපිට පේන්නේ බලන්නකෝ මාස 6ක්ම වොරන්ටි දෙනවනේ කියලා. නමුත් එයාලට සුවර් නෑ අවුරුද්දක් තියාගන්න පුළුවන් කියලා. ඒ හින්දා එකට අවුරුද්දක් වොරන්ටි දෙන්නේ නෑ. අවුරුද්දක් දෙන්න බයයි එයාලා. මොකද එයාලට සුවර් නෑ අවුරුද්දක් තියෙයිද කියලා. ඒ හින්දා එයාලා කියනවා මාස 6ක් දෙන්නම් කියලා. නේ? ඒ වගේ අපිට තේරෙන්නේ නැති වෙන්න මොකක් හරි හංගනවා හැම වෙලෙම. යාළු මිත්‍ර හිතවතුන් නෑදෑයෝ එහෙමත් එහෙම තමයි. ඒ කට්ටිය කට්ටකමින් අපිව ආශ්‍රය කරන්නේ. හැබැයි ඒක අපිට තේරෙන්න දෙන්නේ නැති වෙන්න හංගනවා. නේ? ඒව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ පින්නතුනි කොහොම හිටියොත්ද? ඒ ඔය හංගන තොරතුරු තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කොහොම හිටියොත්ද? දැන් ඇත්තටම හොඳම සබන් කෑල්ල ඔයාලට හොයාගන්න පුළුවන් වෙන්නේ ඔයාලා මොනව කරොත්ද? එක ගානට කුණු ගෑවෙච්ච ඇඳුම් සෙට් එකක් ගන්න. ඔය එක වර්ගයේ සබන් කෑලි ටිකකුත් ගන්න. එකම විනාඩි ගානක් අතුල්ලලා මේ හැම සබන් කෑල්ලෙම හොදලා වේලලා බලනවා කෝකෙද වැඩියෙන්ම කුණු ගිහින් තියෙන්නේ. කෝකද වැඩියෙන්ම මේ පැල්ලම් ඉවත් කරලා තියෙන්නේ කියලා ඔන්න එහෙම බැලුවොත් හරියක හොයාගන්න පුළුවන්. නේ? ඒ කියන්නේ මොකක් කරන්න ඕනද? පරීක්ෂණයක් කරන්න ඕන. දත් බෙහෙතුත් හොඳ මේක බලන්න නම් එක වර්ග වලින් මැදලා බලන්න වෙනවා. නේ? ඔය වගේ කිරිපිටිත් හොඳ මේක බලන්න නම් හැම වර්ගෙම ටික බීලා කෝකද හොඳම කෝකද රහම කෝකද බිව්වම අවුලක් වෙන්නේ නැති එක කියලා එහෙම හොයන්න ඕන. නේද? එහෙම නැතුව ඔබ මෙහෙම කළොත් නිකන් අරක යන හින්දා විශ්වාස කළොත් එහෙම නැත්නම් ඒ කිව්ව කෙනාට තියෙන ගරුත්වය නිසා විශ්වාස කළොත් එහෙම නැත්නම් බයට වාගේ ඒක පිළිගත්තොත් අපිට ඒ එන තොරතුරේ නිර්වද්‍යතාවය ගැන පින්නතුනි වග කියන්න පුළුවන්. ඒක නිවැරදියයි කියලා අපිට හරියටම නිගමනය කරන්න පුළුවන්. බෑ. මොකද අපි දන්නේ නැතුව පිළිගත් එකක් තමයි දැන් මෙතන තියෙන්නේ. දන්නේ නැතුව පිළිගත් එකක්. ඒ නිසා මතක තියාගන්න ඔන්න ඔය తත්වය තමයි බුදුදහම තුල උගන්වන ප්‍රධාන ඉගැන්වීමේ තියෙන්නේ. මොකද්ද? ඇත්ත හොයාගන්න නම් මොකක් කරන්න කියනවද? ඇත්ත හොයාගන්න නම් මොකක් කරන්න කියනවද? පරීක්ෂා කරන්න කියන. ඇත්ත හොයාගන්න වෙන එකම විදියකින්වත් බෑ. පරීක්ෂා කරන්න කියලා කියන. නේද? එතකොට ඇත්ත දන්නේ නැති එකට ධර්මයේ කියන්නේ අවිද්‍යාව කියලා. දන්නේ වැරදි තොරතුරු වීම හෝ දන්න තොරතුරු සම්පූර්ණයෙන් දන්නේ නැහැ භාගයට දන්නේ වාගේ ගතියට අපි කියන්නේ ධර්මයේ මොකක් කියලාද? අවිද්‍යාව. ඒ කියන්නේ ඒ ගැන හරියට අපි දන්නේ නැහැ. එක්ක දන්නවා වැරදි, එක්ක දන්නේ භාගයට. භාගයට දැනගත්තත් දන්නේ වැරදියට වුණත් ඒකෙන් කියවෙන පණිවිඩය තමයි හරියටම දන්නේ නැහැ කියන්නේ. හරියටම දන්නේ නැහැ කියලා කියන්නේ. මේ හරියටම දන්නේ නැති වුණාම පින්නතුනේ වරදින්න ඉඩ තියෙනවා. අපි හිතන එක බලාපොරොත්තු වෙන එක අනුමාන කරන එක නේද? උපකල්පනය කරන එක
වරදින්න ඉඩ තියෙනවා. වැරදුනොත් දුකයි. එහෙනම් දුක දැනෙන්නේ නැති වෙන්න හදා ගන්න ඕන නම් කරන්න ඕනේ මොකද්ද? අපි පාවිච්චි කරන ඇඟ ගැන, අපි පාවිච්චි කරන ඔබේ හිත ගැන, අපි පාවිච්චි කරන මේ පරිසරයේ තියෙන දේවල් ගැන පින්නතුනේ හරිම තොරතුරු අනාවරණය කරගන්න ඕන. එතකොට ඒ දේ සම්බන්ධයෙන් අපිට හිතුව හැකි බින්දෙන්නේ නැති වෙන විදිහේ අනුමානකින්. ඒක හරි වටින එකක්. අපේ කවුරු මැරුණත් පින්නතුනි දුක දැනෙන්නේ අපිට හිතුණා නම් එයා මැරෙයි කියලා. අපිට හිතුණා නම් එයා මැරෙයි කියලා ඒක ගැන අපි දැනන් හිටියා නම් ඒ ගැන අපිට අනුමාන කරන්න පුළුවන් වුණා නම් එහෙම වෙලාවක මැරුණම අපිට දුක නැහැ. අපි හිතමු අපේ අම්මා තාත්තා කියලා. ඒත් අපි තේරුම් ගන්නන් හිටියේ ඒ වයසනීපේ හැටියට ඒ වයතේ හැටියට මියයි කියලා දුක දැනෙන්නේ නැහැ. හැබැයි අපි බලාපොරොත්තු නොවුන වෙලාවක ඕක වුණා කියන්නකෝ. එතකොට දුකයි. නේද? ඉතින් ධර්මය හරියටම දැනගත්තොත් අපිට සිද්ධ වෙන්න තියෙන එක සිද්ධ වෙන්න ඉස්සෙල්ලා හරියටම අනුමාන කරන්න පුළුවන්. අන්න ඒකට තමයි පින්නතුනි දුකෙන් මිදෙන්න පුළුවන් එකම ක්‍රමේ තියෙන්නේ. එතකොට මොනවා වුණත් හරි හේතු දේ වැරදිනවා කියන එක විතරක් වෙන්නේ නැහැ. වෙන්නේ මොනවා වුණත් ඒක වෙන්න පුළුවන් යයි කියලා මං අනුමාන කරපු එකක්. එතකොට ඉච්ඡා භංග වෙන්නේ නැහනේ, බලාපොරොත්තු බින්දෙන්නේ නැහනේ. එතකොට දුක් හටගන්නේ නැහැ. නේද? එහෙනම් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මොකද්ද දන්නවද? අපි ඔක්කොටම එකතු වෙලා කරන්න කියලා. මේ අවිද්‍යාව ප්‍රහීන කරගන්න කියලා. අවිද්‍යාව ප්‍රහීන කරන්න තියෙන්නේ මොකක්ද දන්නවද? හොඳ කල්පනාවෙන් මේවා ගැන ආයෙ බලන්න වෙනවා. මොකද අපි ටීවී එකෙන් ඉගෙන ගත්ත, යාළුවන්ගෙන් ඉගෙන ගත්ත මේ තොරතුරු ගැන සුවර්ණේනේ. විශ්වාසනේනේ. නේද? ඒ හින්දා මොකද කරන්න ඕනේ? ඔබම බලන්න ඕන. ඔබම ඒවා ආශ්‍රය කරලා ඒවා භාවිතා කරලා ඒවා ගැන කල්පනාවෙන් බලලා ඒක හොඳද? ඒක කොහොමද වැඩ කරන්නේ? ඒක එක විදියට තියනවද? ඒක නරකද? ඒක මගේ යනට වැඩ කරනවද නැද්ද? වාගේ මෙන්න මෙහෙම ටිකක් කරලා බලන්න ඕන. ඔන්න ඔය කරලා බලන කොටසට අපි කියනවා විදර්ශනා භාවනාව කියලා. මොකද්ද කියන්නේ? විදර්ශනා භාවනාව. ඒකේ තියෙන පින්නතුනේ අපි දැනට දන්නේ ඒවා ගැනම යලි පර්යේෂණය කිරීම කියන එක. නේද? ඔබට බුදුදහමේ තැබෑ හරය ඔබ තුලට බැස ගන්නට බැරි වුණේ තාම ඔබ ධර්මයේ ඉගෙන ගත්තේ පර්යේෂණයෙන් නෙමෙයි හින්දා. දැන් බලන්න චුල්ලපන්තක බෞද්ධ උනේ මොකක් කරලාද? රෙදි කෑල්ලක් අතට හම්බුණා. වෙන්නේ මොකද්ද කියලා බලාන ඉන්න පෙළඹුවා. එයා වෙන්නේ මොකද්ද කියලා බලාන හිටියා. සිද්ධ වෙන එක මොකද්ද කියලා එයාට තේරුණා. අනිත්‍යතාවය. එයා රහත් වෙනවා. නේ? පටන් ගන්නකොට මතක හිටින්නේවත් නැති දුර්වලයේ. හැබැයි ඉවර වෙනකොට මනෝමය 이르දිලාපින් අතර අග්‍රස්ථානයටපත් ස්වාමීන් වහන්සේ. කිසා ගෞතමීට බෞද්ධ වෙන්න අවස්ථාව ලැබුණේ මොකෙන්ද බලන්නකො? පර්යේෂණයකින්. පර්යේෂණයකින් නේ. එයාට කිව්වේ මේ අබෑට ගෙනාවොත් මැරිච්ච නැති ගෙදරකින් මට පුළුවන් හොඳ කරන්න. ඇත්තනේ එහෙම කෙවල් නෑනේ. ඉතින් අරයට කියන්න ගියේ නෑ වැඩක් නෑ නංගි ඕක ඕම ගියාට හම්බෙන්නේ නෑ ඉඳලා ඕක විසි කරලා මහාන වෙන්න එන්න කිව්වනම් අනේ ඉන්න කියලා යයි. එයාට ඒ වෙලාවේ තිබ්බ මානසිකත්වයට එහෙම තමයි එයා කියන්නේ. එයාට බලාපොරොත්තුවක් දුන්නා. හැබැයි බුදුහාමන්ට ඕන කලේ මොකද්ද? මිය යනවා කියන එක සාමාන්‍ය එකක්. මිය යන්නේ නැතුව සදාකාලිකව ඉන්න කාටවත් බෑ. ඉතින් මේ ළමයාත් මැරිලා අකෝ තේරුම් ගත්තා නම් හරි කියලා කියන්න ඕනුනේ. ඒක එයාට වචනෙන් කිව්වේ නෑ බුදුහාරෝ. එයාට බලන්න කිව්වා මැරිච්ච නැති ගයක් තියනවාද කියලා. එතකොට එයාට තේරෙනවා හැම ගෙදරම කවුරු හරි මැරිලා. කවුද මැරිලා තියෙන්නේ? කොයි වයසේද මැරිලා කියන්නේ කියලා අහන්න ඇතිනේ. එතකොට ආච්චිලා මැරිලා, සීයලා මැරිලා, අක්කලා මැරිලා, නංගිලා මැරිලා, දූලා මැරිලා, පුතාලා මැරිලා, කුසේදිම මැරිලා, බබා ඉපදෙද්දි අම්මා මැරිලා, බබා මේ ජීවත් වෙලා ඔහොම සිද්ධි ගොඩයි මෙයාට. දත්ත එකතු කළේ එයා නිගමනයටපත් උනේත් එයාමයි. එයා හිතුවා මේ මැරිලා කියලා මෙයා විසික් කළා
එයා එකෙන් තේරුම් අරගත්ත ධර්ම කරුණෙන් රහත් වුණා. නේ? දැන් ආනන්ද හාමුදුරුවෝ ත්‍රිපිටකයම කටපාඩම් තිබ්බනේ. ආනන්ද හාමුදුරන්ට මුළු ත්‍රිපිටකයම උන්වහන්සේට තිබිච්ච කටපාඩමින්නේ අපිට සංගායනාවෙන් ආවේ. බුද්ධ පරිනිර්වාණයේදී මොකද කරා කියන්නේ? බුදුහාර පිරිනමන පානකොට ආනන්ද හාමුදුරුවෝ මොකද කරා කියන්නේ? ඇඬුවලු. බුදුහාරවන්ටම හිතිලා කියනවා ආනන්ද සබ්බේ සංඛාරා අනිච්චා කියලා මං කිව්ව එකට තථාගත තිරුරත් අයිති කියලා. බුදුහාන්ටම නිකන් ලැජ්ජ හිතෙන්නේ නැති මෙච්චර මගෙන් බණ ආපු ආනන්ද බේන් අඬනවා වගේ. උන්වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා තථාගතයන් වහන්සේගේ තිරුරත් ඔය අනිත්‍යයි කියන එකට අයිති කියලා. ඒ කියන්නේ ඒක ආනන්ද හාමුදුරුවෝ අමතක වෙලා. නේ? ඇයි? අවබෝධයේ නෙමෙයි තිබ්බේ මතකයේනේ. නේද? එහෙම ආනන්ද හාමුදුරුවෝ අඬද්දී ඔයාලා අහලා තියෙනව නේද එක අම්මා කෙනෙක් මහත්තයයි පුතාලා 30කුයි මැරිලත් හිතවත් පොඩ්ඩක්වත් ගැටෙන්නේ නැතුව කර කර හිටපු වැඩේ කරමින් යමින් හිටපු අවස්ථාවක් ගැන බන්දුල මල්ලිකා ඇයගේ දානේ දවසේ භාජනයක් වැටිලා කැඩෙනවා සේවිකාවක් අතින්. ඉතින් සේවිකාව දාන ගැනත් එහෙම දන්නවා. ඉතින් හිත තවුත් වුණොත් පින්කම බාල වෙනවා කියලා හිතලා මෙයා ගිහින් කියනවා අරයට ස්වාමි දිනියට ඒ කැඩිච්ච එකට මං එවන්නම් කියලා. එතකොට අරයට හිත අවුල් කරගන්න දෙයක් නැහැනේ. එහෙම කිව්වම එයා දෙනවා එයා ළඟ තිබ්බ කොලයක් අර සේවිකාවට. මේ දාන්නේ දිදීද්දි මගදී ඇවිල්ලා දීලා ගියපු කොලයක් මේ. මොකක්ද ඒකේ තියෙන්නේ? යුද්ධෙදී බන්දුල සේනාධිපතිගේ පුතාලා 30කුයි මිය ගියා කියලා. ඔබ හිතන්නේ ඒකට ගැස්සෙන්නේවත් නැතුව දාන බෙදමින් පාඩුවේ හිත වෙනත් වෙන්නේ නැති වෙන්න තියාගෙන හිටපු බන්දුල මල්ලිකාවද මෙතනදී හොඳ බුදුහාරෝ පිරිනමන පානකොට අඬපු ආනන්ද හාරුවද? ඈ බුදුහාරෝ අගය කරන්නේ කවුද මේ දෙන්නේ? ඈ ඔව් ඒ නිසා ඔබ එහෙම කෙනෙක් වෙන්න. මේ දෙදෙනාගේ ධර්ම භාවිතයේ දෙවිදියක් තිබ්බේ. එක්කෙනෙක් ධර්මයේ කියවලා මතක තියාගෙන පාඩම් කරගෙන ඉන්නෝ. අනිත් එක්කනා ධර්මයේ දැකලා විද්‍යාව පහල කරගෙන යථාර්ථය හෙළිදෙහෙලි කරගෙන එයා ධර්මයේ දැක්ක කෙනෙක් හැටියට ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නවා. මේ දෙදෙනාගෙන් සාමාන්‍ය ජීවිතේට ඉබේ එකතු වෙලා තියෙන්නේ කොයි එකද? පරිේශන කරලා තේරුම් ගත්ත ඥානෙ. නේද? දැන් මෙතන ඇතමෙක් ඇති බණ ගොඩාක් මතකත් නැති කට්ටිය. ඒ කියන්නේ මේ ගමෙත් ඇති මේ වටේ පිටෙත් ඇති ඕන තරම් බණ අහන්නෙත් නැති කට්ටිය. කට්ටිය කොහේද ඇත්තේ එතකොට? බුදුහාරෝ කියන්නේ බණ අහලා මතක තියාගෙන ඒවා සාකච්ඡා කරන්න කියන්න පුළුවන්කමෙත් වැඩක් නැහැ කිය. ඕන මොකක්ද? අප්පම්පිචේ සහිතං බාසමානෝ චූට්ටක් හරි කමක් නැහැ. ඒක හරියට දැකලා තේරුම් අරගෙන ඉන්න. ඒ දැකලා තේරුම් ගත්තම ඒකෙන් නිවීමක් තියෙනවා. ඒ නිසා මේ පින්නතුන්ට අපි ආරාධනා කරනවා. මේ ස්ථානයේ සිව් දින සතිපට්ඨාන භාවනා වැඩමුළු පවත්වනවනේ. තාම කොවිඩ් වලින් පස්සේ පැවැත්වුවේ නැද්ද? ඉස්සරහට පවත්වයි ආයේ කලින් තිබ්බා. ඒ වැඩමුළුවකට ඇවිල්ලා මේ ගවේෂණයන් ටික කරලා තියන්න. ඒ කරලා ඕන එකක් කර ඉන්න අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක නොකර ඉඳලා මැරුණොත් ඔබ අනාථයි. මේක කරලා ඉන්නවා කියන්නේ ඔබට විශාල ධර්මඥානයක්, ඒක මාර්ගඵල එහෙම නැත්නම් ධර්මයේ පිහිට ලැබපු තත්වයක් බවට පත් වෙන්න පුළුවන්කමක් හැදෙනවා. නේද? නිසා ධර්මය කරන්න ඕනේ විදර්ශනාවෙන් අවබෝධ කර ගැනීම. අපි සරල විදිහට කිව්වොත් විදර්ශනාව කියන වචනේත් අයින් කරලා අභ්‍යාස වලින් ධර්මය දකින්න. ඔබ බලනවා අභ්‍යාස ටිකක් කරලා ඒ අභ්‍යාස කරපුවාම ඔබට අනිත්‍යතාවය තේරුනොත් තමයි ඔබට ධර්මයේ තේරිලා තියෙන්නේ. නැතුව සබ්බේ සංඛාරා අනිච්චා කියන වචනේ මතක තිබ්බට, ඒක තියෙන්නේ අහවල් සූත්‍ර කියලා මතක තිබ්බට, ඒක කියවේ අහවල් තැනදි කියලා මතක තිබ්බට, එහෙම කියපු සූත්‍ර මෙච්චරක් තියෙනවා කියලා මතක තිබ්බට වැඩක් නැහැ. නේද? එහෙම මතක තිබ්බට වැඩක් නැහැ. ඕන කරන්නේ මොකක්ද?
ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. නේද? ඔබ දැකලා තියෙන්න ඕනේ. ඒ නිසා අන්න ඒ සඳහා අවශ්‍ය කටයුතු සිද්ධ කරන එක තමයි පැවිද්දෙකුගේ, ගිහියෙකුගේ, බෞද්ධයෙකුගේ වගකීම. ඒක අපි ප්‍රමුඛම කාර්ය හැටියට කරන්න ඕනේ. මොකද මනුස්ස ජීවිතේ විතරයි පින්නතුණිය ඔක පුළුවන් කරන්නේ. තිරිසන් ආත්මික ඉපදුනහම ඕක කරන්න බෑ ඔයාලට. දෙවියෙක් වෙලා ඉපදුනා මේක කරන්න ප්‍රවේශය දෙන්නේ. ඇයි? අඩුපාඩු නැහැනේ. එතකොට දුක කියලා එකක්වත්, දුකෙන් මිදෙන්න උවමනාවක්වත් ඒවා ඉන්නේ. අර ගොඩාක් සල්ලි භාග තියෙන කට්ටිය පන්තල්වත් එන්නේ නැහනේ. ඇයි? ඒ කට්ටියට දුක කියලා එකක් ගැන අවබෝධයක් නැහැ. කට්ටිය දුක කියන එකට සැප කියන නම දාගෙන පාවිච්චි කර කර ඉන්නවා. ප්‍රශ්න වෙනවා, අඬනවා, රණ්ඩු වෙනවා, පොලි තියනවා, ඔක්කොම වෙනවා. ඒකට දුක කියන නම දාගන්න ඒ කට්ටියට තේරෙන්නේ නැහැ. මතක් වෙන්නේ නෑනේ. එහෙම වුණාම මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යාමක් වෙන්නේ නැහැ. නේද? කිසා ගෞතමීගේ දරුවා මැරිච්ච එක තමයි හොඳ. ඒකයි යාට rahat වෙන්න පුළුවන්. එහෙම නොවුනනම් කිසා ගෞතමී රාජකුමාරිකාවක් හැටියට එන්නේ නැහැ බුදුහාර හොයාගෙන. නේ? ඒ කියන්නේ සමහර සිද්ධි තියෙන එහෙම වෙච්ච එක හොඳයි. ඒ වෙච්ච හින්දා තමයි දුක ගැන හෙව්වේ. දුකෙන් මිදෙන්න වමනාව ඇති උනේ. නේද? ඒ හින්දා තමයි සත්‍යයට හම්බුනේ. එසා මේ දුක හොඳට තියෙන එක ඇත්තටම හොඳයි මොලේ තියෙනවනම්. නේ? දුක තේරුම් ගන්න බැරිකමට වඩා දුක තේරෙන එක හොඳයි. ඇයි? ඒ තමයි චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍ය දුක. ඒක තේරුම් ගන්න පුළුවන් එක හරි හොඳ තැනක්. එහෙනම් දුක් තියෙන්න ඕන තේරෙන්න. දුක් තියෙනේව තේරුම් ගන්න මොලේ තියෙනවා නම් ඔබට නිවනින් කෙලවර වෙන්න පුළුවන් පාරක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්මදේශනාවේ සහභාගී වෙන පින්වත් මෙහෙණින් වහන්සේලා, ඒ වගේම උපාසක උපාසිකාවන්, මේ දූ දරුවෝ මේ හැම කෙනෙක්ම ධර්මය අභ්‍යාස තුලින් අවබෝධ කර ගැනීම සඳහා දැන් පෙළඹෙන්න. නැත්නම් ධර්මයේ පිටින් පොරවගෙන ඉඳලා මොකුත් ප්‍රතිලාභයක් නැතුව අනුන්ට විතරක් වැඩ කරලා මිය ගියපු කෙනෙක් වෙයි. එතකොට ඔබට කිසිම සපෝට් එකක්, සහායක් ඒකෙන් හම්බෙන්නේ නැහැ. හැබැයි ධර්මයේ දැකලා තිබුණොත් අඩු ගානේ ඒ අවබෝධය ඔබට සාමාන්‍ය ජීවිත අවස්ථාවල ඇතිවන විවිධ ප්‍රශ්නවලදී හරි දුක් නොදැනෙන්න බලපායි. ඊළඟට එහෙම හිතෙන හැඟීම් ඇතුලේ ඔබ ගොඩනගන කර්මවල ඔබට යලිත් කල්යාණ මිත්‍රයෝ සද්ධර්මයේ හම්බෙන්න අවශ්‍ය පරිසරයක්වත් ඇදෙන පින් සිද්ධ වෙයි. නේ? ඒ නිසා මේ ගැන හිතලා කටයුතු කිරීම ඊටාම වැදගත් කියන එක අපි මතක් කරනවා. බැරි වෙලා හරි ලයිට් ගියොත් ඔක්කොම ඉවරයි හින්දා බණ ඉවර කරමු පැය නේද? හරි. ඒ නිසා මේ දේශනාව අපි නිමාවටපත් කරනවා. මේ දේශනාවේ අපි කියලා දුන්නේ දුකෙන් මිදෙන්න නම් අපි කරන්න ඕනේ හිත වෙනස් කිරීම. හිතේ වෙනස් කරන්න තියෙන්නේ දැනුම. හිතේ වෙනස් කරන්න තියෙන්නේ අවබෝධය කියන එක. ඒ කල යුත්තේ පර්යේෂණාත්මකව. ඔබ විසින් පර්යේෂණාත්මකව තමයි ඒ කරන්න ඕනේ. ඉතින් ධර්මයේ තව කියනවා මේ පර්යේෂණය කරන්න ඔයාලා හදන ක්‍රමයකුත් තියෙනවා. ඔයාලනේ දැන් පර්යේෂණය කරන්නේ. ඔහොම පර්යේෂණය කරොත් එකතු කරන්නේ ආපහු වැරදිතරතුරු. මොකද කාමච්ඡන්දයේ තියෙන නිසා ඒක තියෙන වෙලාවට ඒකෙන් තොරතුරු ඒකට ඕනේව ගන්න. ව්‍යාපාදයේ තියෙන නිසා නුරුස්සන් නැති අරමුණුත් නුරුස්සන භාජනයට තමයි ඔයාලා දාගන්නේ. ඒ හින්දා නීවරණ ධර්ම යටපත් කිරීම කියන එකකටත් ධර්මයේ වැඩක් තියෙනවා. ඒ තමයි සමාධි භාවනාව. ඒක යටපත් කළාම වෙන්නේ විදර්ශනා වඩන්න සුදුසු මධ්‍යස්ථ පුද්ගලයෙක් බවට ඔබපත් වෙනවා. ඒ කියන්නේ හොඳ පර්යේෂකයෙක් වෙනවා. පර්යේෂකයෙක් තුල තිබිය යුතු මධ්‍යස්ථ බව තියෙන කෙනෙක් වෙනවා. නේ? ඒක වුණාම විදර්ශනා වඩන්න පුළුවන්. එහෙම සමාධි භාවනා, විදර්ශනා භාවනා වඩලා ධර්මයේ ඒ තුලින් දැකීම පිළිබඳව මේ පින්වත් හැම කෙනෙක්ම අදිෂ්ඨාන කර ගනිත්වා කියන ආශිර්වාදය කරමින් මේ දේශනාව අපි නිමාවටපත් කරනවා. විශේෂයෙන් මේ පින්කම සිදු කරන්නේ පැවිදි දිවියට දසවසරක් පිරීම නිමිති කරගෙන පිටියේ ගෙදර ධම්මකේමා මෙහෙණින් වහන්සේයි මීට වසර 16කට පෙර මිය ගියපු පොල්ගොල්ල සමූපකාර විද්‍යාලයේ සේවයේ නියුතු සිටි සීලදාස බැද්දේගම මහත්මයාට
ඒ වගේම මීට වසරකට පෙර මිය ගියපු ලක්ෂ්මන් බෙද්දේගම මහත්මයාට ඇතුළු පවුලේ නමින් මිය පරලව ගියපු යම්තාක් ඥාතින් වෙතොත් ඒ හැම දිනාට මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන්ම භවගාමී වශයෙන් සෝපත් භාවයටපත් වෙත්වා. ඊ타ම ඉක්මන් ආත්ම භාවයක් තුළ උතුම් අමා මහ නිවනින් සැනසීම ලැබෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ මේ දිනවල අසනීපයෙන් වැඩ සිටින ඉසිපතන ආරණ්‍ය සේනාසන පද්ධතියේ නිර්මාතෘ කම්මට්ටහනාචාර්ය අවසරයි වලල්ගොඩ චන්දරතන නායක ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සම්පත්‍ය චිරජීවනය උදා වෙත්වා කියන ප්‍රාර්ථනාව අපි සිද්ධ කරනවා. ඒ වගේම මේ ආරාමාධිපතිනි මෙහෙණින් වහන්සේ ඇතුළු වැඩ වාසය කරන සියලුම මෙහෙණින් වහන්සේලාට ඒ කටයුතු ඉතා හොඳින් සිද්ධ කරන්නට අවශ්‍ය කරන කායික මානසික ශක්තිය ලැබේවා. පැවිදි දිවියට දසවසරක් පිරෙන උන්වහන්සේටත් පැවිදි දිවියේ අරමුණු මෙලවදීම සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය සියලු කායික මානසික ශක්තිය පිරීලා මේ ජීවිතයේදීම උතුම් නිවනින් සැනසෙන්නට අවශ්‍ය සියලුම ශක්තිය උදා වෙත්වා කියන ප්‍රාර්ථනාව අපි සිද්ධ කරනවා. ඒ වගේම අපේ නෙළුම්දෙණි ස්ථානයේ කුලියාපිටියේ සූරිරත්න හාමුදුරුවෝ වැඩ ඉන්න තැන දින 7ක නේවාසික පුහුණු වැඩමුළු තියෙනවා. මේ අපි කෙටියෙන් කිව්ව අනුශාසනාව විස්තරාත්මකව පරිශ්‍රණය කරන වැඩමුළු හැටියට. ඉතින් මේ දිනවල නැහැ නැත්තම් උග්ගල්පට ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ රත්නපුරේ ඉසිපතන මෙහෙණි ආරාමයේ එවැනි නේවාසික වැඩමුළු අපි පවත්වනවා. ඉතින් ඔබට ළඟම මං හිතන්නේ කුලියාපිටිය හෝ නෙළුම්දෙණිය. ඒ තැනකට අයදුම් පත්‍රයක් දාලා සම්බන්ධ වෙලා පුහුණු වීමක් සිද්ධ කරන්න පැමිණෙන්න කියලත් අපි මතක් කරමින් අද මේ උතුම් කටයුතු සඳහා සහසම්බන්ධ වුණු හැම කෙනෙක්ටම නිරෝගී සුව වැඩේවා. කරන කියන යහපත් වූ කටයුතු सर्व ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබ බලාපොරොත්තු වන සුවපත් ජීවිතය ගත කරමින් ඉක්මන් අවස්ථාවක උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලුම පුණ්‍ය ශක්තිය හේතු වාසනා වෙත්වා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ පින් ලැබේවා. දෙවියෝ දේව තේජානුභාවය වඩාත් වර්ධනය කර ගනිත්වා. සම්බුද්ධ ශාසනයේ ලෝකයේ ඔබ අප සෑම දිනම ආරක්ෂා කරත්වා. අවසන දෙවියෝ උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති.